හොඳයි එහෙනම් අපේ මේ දිගටම කරගෙන ආපු අභිධර්ම දේශනා මාලාවේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්න තමයි අද සූදානම් වෙන්නේ. ඉතින් මෙතන පටන් මේ අපි ගිය සතියේ සාකච්ඡා කරා මේ චිත්තය කියන්නේ මොකක්ද කියලා පොඩි හැඳින්වීමක් කරා. ඉතින් ඒ වගේම මේ අද එතැන් ඉඳලා දිගටම මේක කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් අපි මුලදිම කතා කරා මේ පරමාර්ථ ධර්ම 4ක් ගැන කතා කරලා මොකද්ද පරමාර්ථ ධර්ම 4 කියනවා නම් මේ නාම කියලා චිත්තය සහ චෛතසික කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ රූප කියලා තවත් පරමාර්ථ ධර්මයක් තියෙනවා. අවසාන වශයෙන් මේ නිර්වාණය කියලා තවත් පරමාර්ථ ධර්මයක් තියෙනවා. ආදි වශයෙන් සාකච්ඡා කරා. ඉතින් ඊට පස්සේ මේ රූප කොටස අවසන් කරලා ගිය සතියේ අපි චිත්තය ගැන සාකච්ඡාව පටන් ගත්තා. ඉතින් චිත්තය ඇත්තටම මේ පරමාර්ථ චිත්තය කියන දේ වෙනම ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් අපි සාකච්ඡා කරාට ඉතින් ඒක මේ චින්තාමය ඥානයකින් එහෙම නැත්නම් අපේ මේ මනසින් තේරුම් ගන්න හරි අමාරු පරමාර්ථ ධර්මයක්. මොකද මේ චිත්තය කියන පරමාර්ථය කිසිම වෙලාවක තනි ධර්මතාවයක් හැටියට ලෝකේ පහළ වෙන්නේ නැති නිසා. ඒ වගේම අපි සාකච්ඡා කරා මේ චිත්තය හැම වෙලාවෙම පහළ වෙන්නේ තවත් චෛතසික කියලා නාම ධර්ම සමග. ඉතින් මේ චිත්තය සහ චෛතසික එකතු වෙලා සෑදෙන නාම ධර්ම වලින් හැදෙන ඒ ධර්ම පිණ්ඩයටත් බුදුදහමේ සඳහන් වෙන වචනේ චිත්තයම තමයි. එතකොට මේ චිත්තය ගැන තමයි දැන් මේ මූලික වශයෙන් මේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ චිත්තය මේ කෙටි ක්‍රමයකට සිත් 89කුත් දීර්ඝ ක්‍රමයකට සිත් 121කුත් ආකාරයට මේ බුදුදහමේ අභිධර්මයේ සඳහන් වෙනවා චිත්තුප්පාද කාණ්ඩය කියන කොටසේ. ඉතින් ඒ බුදුදහමේ සඳහන් වෙන මේ සිත් 89 හෝ 121 එක එක ආකාරයට මේ ප්‍රභේද කරලා එහෙම නැත්නම් වර්ගීකරණය කරලා තියෙනවා. ඉතින් අපි මේක අර කලිනුත් උදාහරණයක සාකච්ඡා කරා වගේ මේ එක් එක් ආකාරයට වර්ගීකරණය වන්නේ මේ සිත් 89 හෝ 121ම තමයි. ඉතින් ඒක ඊට හොඳින් දැනගෙන ඒ ගැන අවබෝධයෙන් ඉදිරියට යන්න ඕන. අර උදාහරණයක් ගැන සාකච්ඡා කරා වගේ දැන් මේ සතුන් ගැන ඉන්නවා නම් මේ දියේ සිටින සතුන්, ගොඩේ සිටින සතුන්, අහසේ සිටින සතුන් කියලා ගත්තත් මේ සතුන්ගේ වර්ගීකරණත් එක් ආකාරයක්. ඒ වගේම ඒ සතුන්ව අපිට වර්ගීකරණය කරන්න පුළුවන් කිරිබී වැඩෙන සතුන් සහ කිරි නොබී වැඩෙන සතුන් කියලා. ඒ සතුන්ම නැවතත් වර්ගීකරනවා නම් ශාක භක්ෂක සතුන්, මාංශ භක්ෂක සතුන් සහ සර්ව භක්ෂක සතුන් කියලා. ඔය ආදි වශයෙන් මේ එකම සතුන් කොටස තමයි විවිධාකාරයට වර්ගීකරණය කරන්නේ. ඒ වගේම මේ සිතත් වර්ගීකරණය කරන ආකාර සෑහෙන ප්‍රමාණයක් බුදුදහමේ සහ අභිධර්මයේදී සඳහන් වෙනවා. ඉතින් මේ යටතේ මේ විශේෂයෙන්ම චිත්තේ ප්‍රභේද කිහිපයක් තමයි මේ මෙතන දැක්වෙන්නේ. ඉතින් ඒ ආකාරයේ වර්ගීකරණය කරද්දී ඒ වර්ගීකරණයේදී යෙදෙන වචන පිළිබඳ හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕන. ඉතින් අද සාකච්ඡාවේදී අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ මේ වර්ගීකරණයේදී යොදා ගන්න වචන සම්බන්ධයෙන්. ඉතින් දැන් මේ අපි මොනවාද වර්ගීකරණය කරන්නේ මේ සිත් 89 හෝ 121 මේක අපි අනාගතයේදී ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න අවස්ථාවදී මේ එක එක සිතක් වෙන වෙනම ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නකොට අපි මේ වචන භාවිතා කරනවා. ඉතින් ඒ වචන ඒ තැනදී තේරුම් ගන්න මේ අද කරන සාකච්ඡාව ඊටාම වැදගත් වෙන නිසා මේ වගේ මේ කියන්නේ මොනවාද කියන දේ ගැන හොඳ අවබෝධයක් අපි ලබා ගනිමු. ඉතින් දැන් මෙතනදී මේ සඳහන් වෙන මේ චිත්තේ ප්‍රභේද සිත අරමුණු ගැනීම වශයෙන් එක ආකාරයයි. ඕනෑම සිතක් මේ අපි සාකච්ඡා කරන සිත් අරමුණු ගැනීම වශයෙන් කොහෙම කරත් එක් ආකාරයයි. හැම සිතකින්ම කරන්නේ අරමුණක් ගන්නවා කියන කාරණේ තමයි. ඊට පස්සේ මේ අපි සාකච්ඡා කරන සිත් අහේතුක සහ සහේතුක වශයෙන් දෙආකාරයකට බෙදනවා.
අපි අර කලින් සාකච්ඡා කරපු සතුන් ගැන සාකච්ඡා කරා වගේම මේ කිරිබී වැඩෙන සතුන් සහ කිරි නොබී වැඩෙන සතුන් කියලා සතුන් දෙආකාරයකට වර්ගීකරණය කරානේ. ඒ වගේම මේ සිතුත් වර්ගීකරණය කරන්න පුළුවන් අහේතුක සහ සහේතුක වශයෙන්. ඊට පස්සේ තවත් දෙආකාරයකටම වර්ගීකරණය කරන ආකාරයක් තියෙනවා අසංස්කාරික සහ සසංස්කාරික වශයෙන්. අපි මේවා ඉදිරියේදී සාකච්ඡා කරන වචන වෙන වෙනම. තවත් මේ සිත් කොටසම වර්ගීකරණය කරන ආකාරයක් තියෙනවා කුසල සිත්, අකුසල සිත් සහ අව්‍යකෘත සිත් වශයෙන්. එතකොට මේ ආකාරයට තුන් ආකාරයකට වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ වගේම සිත් ආයමත් වර්ගීකරණය කරන්න පුළුවන් හතර ආකාරයකට කුසල සිත්, අකුසල සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත් වශයෙන්. ඊට පස්සේ තවත් මේ සිත්ම තවත් ආකාරයකට වර්ගීකරණය කරන්න පුළුවන් භූමි වශයෙන් හතර ආකාරයකට වර්ගීකරණය කරන්න පුළුවන්. ඉතින් මේ සියල්ලෙන් සියල්ල නෙමේ මීට අමතරව වෙනත් වර්ගීකරණයන් පවා ධර්මයේ තියෙනවා. ඒ වුණාට මේ දැක්වෙන ආකාර වැඩි වශයෙන් භාවිතා වන නිසා මේ ගැන විශේෂයෙන් අපි සාකච්ඡා කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද මේ දක්වන ප්‍රභේදයන් වලින් හැකි ආකාරයෙන් උපරිම සාකච්ඡා කරන්න යම් කිසි කොටසක් ඉතුරු වුණොත් ඒක ඊළඟ සතියේදී සාකච්ඡා කරමු. ඉතින් දැන් අපි ඉස්සෙල්ලාම බලමු මේ චිත්තේ ප්‍රභේද අරමුණු ගැනීම වශයෙන් එක් ආකාරයක් වන්නේ මොකක්ද කියලා. ඉතින් මේක මේ ගිය සතියේත් අපි සාකච්ඡා කරා. ඊට කලින් මේ සිත ගැන සාකච්ඡා කරද්දිත් සාකච්ඡා කරා. මොකද්ද මේ සිත කියන්නේ? සිත කියන්නේ මේ යම් කිසි අරමුණක් ගැනීමම තමයි සිත කියන ධර්මතාවය. ඉතින් සෑම සිතක්ම අරමුණු ගැනීම වශයෙන් ආකාර එකක් වෙනවා. ඉතින් මේ ගැන සාකච්ඡා කරපු නිසා මේ පින්නතුන්ට මේක දැන් අවබෝධ වෙනවා ඇති. අපි මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන ගැන කතා කරද්දිත් මේ සිතේ ලක්ෂණය කොට විශේෂයෙන් දක්වන්නේ අරමුණු දැනගැනීම තමයි ලක්ෂණය වන්නේ. ඒ වගේම ඒ නිසාම මේ අරමුණු ගැනීම වශයෙන් එක් ආකාරයක් වෙනවා. මේ ඊතුරු තුන එහෙම නැත්නම් පෙරටුව ගමන් කිරීමේ කෘත්‍ය කොට ඇත්තේ නොසිත සම්බන්ධ වීම වැටහීම කොට ඇත්තේ නාම රූප සර්ම සමීප කාරණා කොට ඇත්තේ කියන දේවල් මේවා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ ආරම්මන විජානන ලක්කනං චින්තං කියන විග්‍රහයට අනුවත් ඒ කාරණේම තමයි හුවා දක්වන්නේ. ඉතින් මේ අරමුණු ගැනීම වශයෙන් ඕනම සිතකින් කරන්නේ ඒ කාරණේම තමයි. ඉතින් මේ ඇසෙන් අරමුණු ගන්නා විට ඒකට පෙනීම කියලා කියනවා. කනෙන් අරමුණු ගන්නා විට ඒකට ඇසීම කියලා කියනවා. නාසයෙන් අරමුණු ගන්නා විට ඒකට ගඳ සුවඳ දැනීම කියලා කියනවා. දිවෙන් අරමුණු ගන්නා විට ඒකට රස දැනීම එහෙම නැත්නම් ආස්වාදනය කියලා කියනවා. කයෙන් අරමුණු ගන්නා විට ඒක ස්පර්ශය කියලා කියනවා. ඉතින් මේ ඇස කන නාසය දිව කය කියන පංචේන්ද්‍රියයන්ගෙන් අරමුණු ගත්තත් ඒ ඉපදෙන්නේ සිතක්මයි. මේ එදිනදා භාවිතයේදී විවිධ වචන පාවිච්චි කරාට ඒ ඉපදෙන්නේ හිත්ම තමයි. මීට අමතරව මේ අපේ හදවත ඇසුරු කරගෙන පවතින අවස්ථාවේදී සිත මගින් අනිකුත් සියලුම අරමුණු ගන්නවා. අපිට යමක් සිතෙන විට, මතක් වෙන විට, කල්පනා කරන විට මේ සෑම අවස්ථාවකදීම මේ සිත් ඉපදී අරමුණු ගැනීම තමයි කරන්නේ. ඉතින් මේ අපි සාකච්ඡා කරන සිත් 89 හෝ 121 අරමුණු ගැනීම වශයෙන් එක් ආකාර වෙනවා. ඉදිරියේදී අපි මේක සාකච්ඡා කරනවා. ඉතින් දෙවැනි කාරණේ තමයි මේ සිත් තියනවා පින්වත්නි අහේතුක සිත් සහ සහේතුක සිත් කියලා. මේක ඊටාම වැදගත් කාරණයක්. අපි බොහෝ විට මේ ධර්මයේ සාකච්ඡා කරද්දී අපිට නිතර ඇසෙන වචනයක් තමයි මේ අහේතුක සිත්. එහෙම නැත්නම් අහේතුක උප්පත්ති. එහෙම නැත්නම් ද්වි හේතුක උප්පත්ති, ත්‍රි හේතුක උප්පත්ති තියෙනවා. ඔය ආදි වශයෙන් අපිට විශේෂයෙන් අසන්න ලැබෙනවා. විශේෂ කාරණයක් කියනවා නම් දැන් ත්‍රි හේතුක උප්පත්තියක් තියෙන කෙනෙකුට විතරයි ධානය ලබන්න, අභිඥා ලබන්න, එහෙම නැත්නම් අපි මේ සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන මේ නිර්වාණය පවා අවබෝධ වෙන්නේ මේ ත්‍රි හේතුක උප්පත්තියක් තියෙන පුද්ගලයෙකුට පමණයි. ඒ නිසා මේ හේතු කියන වචනය විශේෂයෙන්ම දැනගන්න ඕන.
මොකද්ද පින්වත්නි මේ හේතු කියන්නේ කියලා කතා කරනවා නම් මේ අභිධර්මයේදී හැම වෙලාවෙදීම හේතු කියලා වචනයක් සඳහන් වෙනවා නම් ඒ හේතු කියන වචනයෙන් සඳහන් වෙන්නේ මූලය කියන අර්ථය. මුල කියන අර්ථය. ඉතින් පොඩ්ඩක් මේ තියෙන පින්තූරේ තියෙන ආකාරයට විග්‍රහ කරනවා නම් දැන් අපි හොඳටම දන්නවා මේ ගහක් පොළවේ රඳා පවතින්නේ ඒකේ තියෙන මුල් තදින් මේ පොළවට අල්ලලා තියෙන නිසා. ඉතින් මේ පොළවට කාවැදී පොළව තදින් අල්ලාගෙන ඉන්න නිසා තමයි මේ ගහ ඇද වැටෙන්නේ නැත්තේ. එහෙම නොතිබුණා නම් මේ ගහ ඊටාම පහසුවෙන් ඇද වැටෙනවා. ඊටාම පොඩි සුළඟකදී පවා ඊටාම පොඩි බලයකදී පවා මේ ගහ කඩාගෙන වැටෙනවා. ඒ ආකාරයට මේ සිත් පහළ වෙන විට මේ සමහර සිත් මේ අරමුණ ඊටා දැඩිව ගන්නවා. ඒ අරමුණ දිඩා දැඩිව ගන්නවා කියන්නේ හරියට ඒ අරමුණ මේ ගහ මුල් වලින් දැඩිව අල්ලාගෙන ඉන්නවා වගේ මේ සිත මගින් මේ අරමුණ ඊටා දැඩි ලෙස අල්ලා ගන්නවා. ඒ අල්ලා ගන්න අවස්ථාවේදී අපි කියනවා ඒ සිතට මූලයක් තියෙනවා කියලා. එතකොට මේ මූලයක් එක්ක තමයි මේ සිත උපදින්නේ. එතකොට එහෙම මුල් බැසගත් ආකාරයකට මේ ගස උදුරා දමන්න බැරි ලෙස පොළවේ රඳා පවතිනවා නම් ඒ රඳා පවතින්නේ මූලය නිසා වගේ මේ සමහර සිත් පහළ වෙද්දී අරමුණ ඊටා දැඩි ලෙස මූලභාවයෙන් අල්ලා ගන්නවා. එතකොට මෙසේ මූලභාවයෙන් අල්ලාගෙන පහළ වෙන සිත් වලට කියනවා සහේතුක සිත් කියලා. ඒ කියන්නේ හේතු තියෙනවා. එහෙම නැත්නම් මුල් තියෙනවා කියන ආකාරය. එච්චරට දැඩි ලෙස මේ ආරම්මණය ග්‍රහණය කරනවා. ඒ වගේම සමහර සිත් තියෙනවා එච්චර දැඩි ලෙස මේ ආරම්මණයට බැසගෙන අරමුණ ගනිමින් උපදින්නේ නැහැ. එවැනි සිත් වලට කියනවා හේතු නැහැ කියලා. ඒ වගේ සිත් වලට කියනවා අහේතුක සිත් කියලා. ඉතින් මේක තවත් දැන් මෙච්චර මේ ආකාරයකට මේ මූලභාවයෙන් මොකක්ද පහළ වෙන්නේ මේ මුල් කියන්නේ මොකක්ද කියන දේ ගැන අපි පොඩ්ඩක් තවත් සාකච්ඡා කරලා බලමු. මේ බුදුදහමේ මේ එහෙම නැත්නම් මේ විශේෂයෙන්ම මේ අභිධර්මයේදී මේ මූල වර්ග තියෙනවා තුනක්. මුල් තුනක් තියෙනවා. ඒ කියන්නේ සිත් සෑම විටම පහළ වෙන විට මේ මුල් ඇතුව තමයි පහළ වෙන්නේ මේ සහේතුක සිත්. දැන් පින්වත්නි මෙතනදී මේ දේ අපි අවබෝධ කරගන්න බලමු. මේව තමයි මුල් 6. එහෙම නැත්නම් හේතු 6. එතකොට මෙතන තියෙනවා හේතු 3ක් අකුසල පක්ෂයට අදාළ ලෝභය, ද්වේෂය සහ මෝහය. මේ හේතු ලෝභය කියලා කියන්නේ අරමුණ දැඩි ලෙස අල්ලා ගන්නා ස්වභාවය. දැන් උදාහරණයක් ලෙස බල්ලෙක් දඩයන් බල්ලෙක් සාවෙක්ව අල්ලාගන්නේ ඊටාම දැඩි ලෙස ඊටාම ග්‍රහණයෙන් ඒ ආකාරයට අල්ලාගද්දී ඒක මේ ලෝභය වැනි මේ ඊටා දැඩි ලෙස යම්කිසි අරමුණක් ගන්න ආකාරයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් හැටියට ද්වේෂය කියලා කියන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරනවා. මේකත් අපි කලින් කීප වතාවක් සාකච්ඡා කරා. දැන් ද්වේෂයටම තමයි උදාහරණයක් හැටියට තරහ යන්නේ ද්වේෂය නිසා. මොකද තරහ යන්නේ අපිට අරමුණට අපි කැමති නැහැ. එතකොට ඒක ද්වේෂය. ඒ වගේම අපිට යමක් ගැන අප්‍රියාවක් ඇති වෙනවා නම් ඒ ඇතිවන්නේ ද්වේෂය නිසාමයි. මොකද ඒ අරමුණට අපි කැමති නැහැ. අපිට බය ඇති වෙනවා නම් ඒ ඇතිවන්නේ ද්වේෂය නිසාමයි. මොකද අපි ඒකට කැමති නැහැ. ඉතින් ඒක නිසා මේ ද්වේෂයත් මේ එක්තරා හේතුවක් හැටියට බුදුදහමේ සඳහන් වෙනවා. අනිත් දේ තමයි මෝහය. මෝහය කියන්නේ අරමුණ වසා ගන්න අන්ධකාර වැනි ස්වභාවයක්.
අරමුණේ සැබෑ තතු වසන ස්වභාවයක් තමයි මෝහය කියලා කියන්නේ. ඉතින් මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ තුන හැම වෙලාවෙදිම පහළ වෙන්නේ අකුසල සිත්වල පමණයි. එතකොට සමහර සිත්වල පහළ වෙන්න පුළුවන් මෝහය සහ ලෝභයකට, එහෙම නැත්නම් සමහර සිත්වල මෝහය සහ ද්වේෂයකට, එහෙම නැත්නම් සමහර සිත්වල මෝහය පමණක් ආදී ඒ ආකාර විශේෂ ආකාරයකට තමයි මේ අකුසල සිත්වල මේ හේතු පහළ වෙන්නේ. ඊට පස්සේ මේකෙම කුසල පක්ෂය ගැන කතා කරනවා නම් අලෝභය කියලා කියන්නේ ලෝභයට විරුද්ධ බව. ලෝභයාගේ නැති බව නෙමේ, ලෝභයට විරුද්ධ බව තමයි අලෝභය කියලා කියන්නේ. අද්වේෂය කියලා කියන්නේ ද්වේෂයට විරුද්ධ, එහෙම නැත්නම් මෛත්‍රිය කියලා අපි කියන අරමුණට අනුකූල බව තමයි අද්වේෂය, එහෙම නැත්නම් මෛත්‍රිය කියලා කියන්නේ. අමෝහය කියලා කියන්නේ අපි දන්න ප්‍රඥාව කියන කාරණේ තමයි. එතකොට මේ අලෝභ, අදෝෂ, අමෝහ හැම වෙලාවෙදිම පහළ වෙන්නේ කුසල සිත් සමග පමණයි. මේ ලෝභ, ද්වේෂ, මෝහ හැම වෙලාවෙදිම පහළ වෙන්නේ අකුසල සිත් සමග පමණයි. කිසිම කලක මේ අකුසල පාර්ශවයේ තියෙන හේතු කුසල පාර්ශවයේ හේතුත් සමග සම්බන්ධ වෙන්නේ නැහැ. කුසල පාර්ශවයේ හේතු අකුසල පාර්ශවයේ සමග සම්බන්ධ වෙන්නෙත් නැහැ. හරියට මේක එකිනෙකට විරුද්ධ ධර්මතා 1 2 3 කියන්නේ එක පාර්ශවයක්, 4 5 6 කියන්නේ තව පාර්ශවයක් කියලා විශේෂයෙන්ම දැනගන්න ඕන. ඉතින් මේ ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, දෝෂ, අමෝහ කියන්නේ ඇත්තටම මේ චෛතසික, අපි මේ කතා කරන චෛතසික 52කින් චෛතසික 6ක්. මේ ගැන අපි ඉදිරියේදී දීර්ඝ වශයෙන් ලක්ෂණ රස පච්චුපට්ඨාන වශයෙන් කතා කරමු. දැනට දැනගන්න ඉතින් මේ සමහර සිත් පහළ වෙනවා මේ චෛතසික වලින් එකක්, දෙකක් හෝ තුනක් සමග. ඉතින් ඒ පහළ වෙද්දී ඒ සිත්වලට කියනවා සහේතුක හේතු, එහෙම නැත්නම් හේතු තියනවා කියලා. සමහර සිත් පහළ වෙනවා මේ දක්වන චෛතසික 6න් එකක්වත් නැතුව, ඒ කියන්නේ හේතු රහිතව පහළ වෙනවා. ඒ සිත්වලට කියනවා අහේතුක සිත් කියලා. ඉතින් ඇයි අපි මේවට මේ මූලභාවයෙන් කියලා කියන්නේ? දැන් අපි කිව්වා මේ කලින් අර ගහක් කඩාගෙන නොවැටී තියෙන්නේ ගහ පොළවේ තදින් සම්බන්ධ වෙලා තියෙන හින්දා. ඉතින් පින්නත් මේ හැම වෙලාවෙදිම මේ සිත්වල තියෙන මේ හේතු එච්චර ප්‍රකට නෑ. ඒ වුණාට ප්‍රකට වෙන අවස්ථාවන් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි බලමු මේ කවුරු හරි පුරුෂයෙක් ඊටාම ඕනකමින් මේ එක්තරා මේ නාට්‍යයක්, එහෙම නැත්නම් මේ අපි අද කාලේ කතා කරන මේ රූපවාහිනී යන්ත්‍රයක්, එහෙම නැත්නම් මොකක් හරි මේ චිත්‍රපටයක්, ඔය ආදී දෙයක් ඊටාම ඕනකමින් බලද්දී එතකොට ඔහු තුල මේ ලෝභය මූලභාවයෙන් පවතිනවා. ඒ කියන්නේ ඒ අරමුණට බැහැගෙන තමයි බලන්නේ. එතකොට ඒ ආකාරයට ඊටාම ඕනකමින් මේ පුද්ගලයා මේක බලනවා නම් ඔහුට යමක් කිව්වත් ඇහෙන්නේ නැහැ. මොකද අරමුණ තුල මූලභාවයෙන් ඉන්නවා. ඒ සිත් පහළ වෙන්නේ ලෝභය නැමැති අරමුණේ බැහැගෙන. ඒ අරමුණේ ලෝභයත් සමග බැහැගෙන තමයි ඒ සිත් පහළ වෙලා තියෙන්නේ. මූලභාවයෙන් ගලව ගන්න බෑ. ඒක නිසා වෙන සිතකට එතන අවස්ථාවක් දෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. කියන දෙයක්වත් ඇහෙන්නේ නැහැ. ඒ ආකාරයට අර සමහර වෙලාවට මේ හේතු පහළ වෙනකොට ඒ වාගේ මේ මූලභාවය ප්‍රකටයි. ඒ වගේම තමයි අපි සමහර වෙලාවට දන්නවා සමහර පින්නතුන් පින්කම් කරද්දී ඒ පින්කම මේ නවත්ත ගන්න බෑ. ඒ ඊටාම ලොකු දැන් සමහර වෙලාවට අපිට හිතන්න බැරි තරම් මුදලක් වැය කරලා, අපිට හිතන්න බැරි තරම් ශ්‍රද්ධාවක් ඇතිව ඒ පින්කම් කරන්නේ මේ අලෝභ, අදෝෂ, අමෝහ කියන මේ කුසල පක්ෂයේ තියෙන මේ හේතුවල ප්‍රබල බව නිසා. ඉතින් මේවා ඊටාම වැදගත් කාරණා. අපි මේ අවස්ථාවලදී තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ චෛතසික යටතේදී. මොකද මේ සමහර වෙලාවලට අපිට මේ දකින දේට වඩා
මේ වගේ මේ අභිධර්මයේ ඉගෙන ගත්තාම දැනෙන දේ සහ අවබෝධ වෙන දේවල් සාමාන්‍යයෙන් ඊටාම වැඩි. ඉතින් ඒක නිසා දැනට දැනගන්න ඒ ආකාරයට අපිට විස්තර කරන්න පුළුවන් මේ දක්වන හේතු මූලභාවයෙන් කොහොමද සිත් සමග පහළ වෙන්නේ කියලා. ඉතින් දැන් පොඩ්ඩක් මේ ගැන සාකච්ඡා කරනවා නම් මෙතන දක්වන ආකාරයට මේ හේතුන් නෙදෙන සිත් සහේතුක කියලා සඳහන් කරා. හේතුන් යෙදෙන විට එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ යෙදෙන බවත් අපි සාකච්ඡා කරා. මොකද මෙතන මේ ලෝභයේ මේ අකුසල පාර්ශවයේදී හැම වෙලාවෙදීම දෙකක් හෝ තුනක් හෝ සමාවෙන්න දෙකක් හෝ එකක් තමයි යෙදෙන්නේ. ඉතින් මේ ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. කුසල පාර්ශවයේදී නම් ඊට වඩා වෙනත් ආකාරයකට දෙකක් හෝ තුනක් වශයෙන් සම්බන්ධ වෙනවා. ඉතින් දැන් මේක තමයි මෙතනදී මේ සඳහන් වෙන්නේ. තුනට වැඩියෙන් කවදාවත් යෙදෙන්නේ නැහැ. එකට උපදින විට චිත්තචෛතසික සමූහ හේතු ධර්මයන් විසින් අරමුණෙහි කාවදින්නාක් මෙන් ආරම්මණයේ තදින් ගැනීම එහි පිහිටීමයි. තදින් ගැනීම වශයෙන් ආරම්මණයේ හේතුන් පිහිටි කල්ලි ඒවා හා බැඳී උපදනා වූ සංප්‍රයුක්ත ධර්ම, ඒ කියන්නේ චෛතසික නම් වූ සිත හා ඉතිරි චෛතසිකයෝද හේතුන් නිසා ආරම්මණයෙහි මනාකොට පිහිටති. සංප්‍රයුක්ත ධර්මයන්ගේ ආරම්මණයෙහි ස්ථීරව පිහිටීමට හේතුන් නිසා සිදුවන්නක් බැවින් හේතුහු සංප්‍රයුක්ත ධර්මයන්ගේ ස්ථීරව පිහිටීම සිදු කරන ධර්ම සැටියට කියනු ලැබේ. ඉතින් දැන් මේ අපි සාකච්ඡා කරපු කාරණේම තමයි මෙතනදී කියන්නේ. සරලවම කියනවා නම් හේතු කියන්නේ මේ දක්වන ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ ඒ චෛතසිකයන් සමගින් අදාළ විදිහට සිත් ඉපදෙද්දී ඒ ආරම්මණය තුල ගිලගෙන ආරම්මණය තුල බැසගෙන මූලභාවයෙන් පහළ වෙනවා. ඉතින් නැවතත් කියනවා නම් අභිධර්මයේදී යම් තැනක හේතු කියලා සඳහන් වෙනවා නම් ඒ හැම වෙලාවෙදිම හේතු කියලා කියන්නේ මේ මූල හේතුවට කියලා විශේෂයෙන්ම සිහියේ තබා ගන්න ඕන. ඉතින් ඊට අමතරව මේ පොඩ්ඩක් මේ වැදගත් කාරණයක් හැටියට අපි මේකත් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ පුළුවන් තරම් මේ සාකච්ඡාවේදී මේ අභිධර්මයේ සාකච්ඡා කරාට මේ වචන අපි දන්න තරමින් අපි නිවැරදි මූලාශ්‍රමයෙන් ඉගෙනගත්තු දේවල් පුළුවන් තරම් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ වචන බුදුදහමේ එක එක අර්ථ වලින් යෙදෙන නිසා. ඉතින් මේ අපි මේ සාකච්ඡා කරපු මේ අභිධර්මයේදී සඳහන් වෙන හේතු භාවයට මේකට මේ හේතු වලට කියනවා මූල හේතුව කියලා. මේ මූල භාවයෙන් කියන තේරුම. ඊට අමතරව මේ බුදුදහමේ තවත් හේතු වර්ග තුනක් තියෙනවා. මොනවද කියනවා නම් ජනක හේතුව, සම්පාපක හේතුව සහ ඥාපක හේතුව කියලා මේ හේතු කියන වචනේ තවත් තුන් ආකාරයකට සඳහන් වෙනවා. මොකද්ද ජනක හේතුව කියලා කියන්නේ? දැන් උදාහරණයක් හැටියට ගසක ගෙඩියක් උපදවන්නාක් වගේ කලින් නොතිබුණු දෙයක් අලුතෙන්ම බිහි කරනවා නම් ඒකට කියනවා ජනක හේතුව කියලා. දැන් උදාහරණයක් හැටියට මේ අපි පින්පව් කරන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා. එතකොට මේ පින්පව් වලට ජනක හේතු වෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි. ජනක හේතුන් දෙකක් වෙනවා. දෙවැනි කාරණේ සඳහන් කරනවා නම් මේ සම්පාපක හේතුව කියලා කියන්නේ පින්වත්නි හරියට මේ නැවක නැගලා වෙන රටකට යද්දී ඒ නැව සම්පාපක හේතුව වෙනවා. ඇත්තටම අපි යන රට ඇති වෙන්න හේතුව නැව නෙමෙයි. ඒ වුණාට එතනට පමුණවන අර්ථයෙන් සම්පාපක හේතුව කියලා කියනවා. ඉතින් ඇත්තටම දැන් මේකත් විශේෂයෙන් දැනගන්න ඕන කාරණයක්. දැන් මේ අපි දන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සම්පාපක හේතුවක්. හරියට මේ නැව නිසා අපි යන රට බිහි වුණේ නෑ වගේ නිවන කොහොමද තියෙනවා. නිවන හේතු නිසා ඇතිවන කාරණයක් ධර්මතාවයක් නෙමෙයි. ඒ වුණාට නිවනට පමුණවන්න මේ නැව වගේ අපිට උවමනා වෙන හේතුව එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පාපක හේතුව කියලා කියනවා. ඒක ඊටාම හොඳ උදාහරණයක්.
ඊට අමතරව මේ තවත් හේතු කියන වචනේ සඳහන් වෙන තැනක් තියෙනවා ඥාපක හේතුව කියලා. හරියට මේ දුමක් නැගෙනවා නම් ඒ දුම නිසා අපිට ගින්නක් තියෙනවා කියලා අවබෝධ වෙනවා වගේ මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයන් අසන අයට මේ නොයෙක් කරුණු අවබෝධ වෙනවා. ඉතින් ඒකට මේ ඥාපක හේතු කියලා කියනවා. දැන් උදාහරණයක් හැටියට මේ වචන කියන්නේත් ඥාපක හේතුවක්, අකුරු කියන්නේ ඥාපක හේතුවක්. එතකොට ඒ ආකාරයට මේ තමන් නොදන්න දෙයක් අලුතින් අවබෝධ කරගන්නට හැකි ආකාරයේ හේතුවකට තමයි ඥාපක හේතුව කියලා කියන්නේ. ඉතින් දැන් හොඳම උදාහරණයක් හැටියට කියනවා නම් මේ ත්‍රිපිටකය නිසා තමයි අපිට මේ එක එහි තියෙන වචන නිසා මේ ධර්මය අවබෝධ වෙනවා වගේ. එතකොට ත්‍රිපිටකයත් ඥාපක හේතුවක් වෙනවා. ඉතින් මේ ජනක හේතුව, සම්පාපක හේතුව සහ ඥාපක හේතුව නිසා ඇතිවන යම්කිසි ඵලයක් තියෙනවා නම් ඒ ඵලයට කියනවා අත්ථ කියන වචනේ. අපි හිතනවා මේ කියන දේ අවබෝධ වෙන්න ඇති කියලා. දැන් උදාහරණයක් හැටියට ජනක හේතුන් විසින් උපදවන ලද නාම රූප ධර්මයෝ අත්ථ නම් වේ. ඒ කියන්නේ මොකක් හරි දැන් අපි හිතමුකෝ අඹ ඇටයක් නිසා අඹ ගෙඩියක් අඹ ඇටයක් නිසා අඹ ගසක් ඇති වුණා කියලා. එතකොට අඹ ගසට කියනවා අත්ථ කියලා. ඒ වගේ දැන් නාම රූප ධර්මය මොනවා හරි හේතු හින්දා පහළ වෙනවා නම් ඒ නාම රූප ධර්මයන්ට අත්ථ කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපිට විශේෂයෙන් කියනවා රූප ඇති වෙන ආකාර හතරක් අපි මේ වෙනකොට දන්නවා. චිත්තේ නිසා රූප ඇති වෙනවා, කර්මේ නිසා රූපය ඇති වෙනවා. ආදී වශයෙන් ආකාර හතරක් තියෙනවා. එතකොට ඒ හේතු නිසා ඇති වුණු ඒ ජනක හේතුන් විසින් ඇති වුණු රූප වලට අපිට කියන්න පුළුවන් අත්ථ කියන වචනේ. ඊට අමතරව සම්පාපක හේතුන්, ඒ කියන්නේ මොකක් හරි ආධාරයක් මගින් යම් තැනකට යෑම නිසා එතනට යන තැනට අත්ථ කියලා කියන්නත් පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන සම්පාපක හේතුවෙන් නිවනට කියන්න පුළුවන් අත්ථ කියන වචනේ. ඵලභාවයෙන් නිවනද අත්ථ නම් වේ. ඒ ආකාරයෙන්ම මේ පිටකත්‍ර ධර්මය අනුව අවබෝධ කරගන්නා වූ අර්ථයෝ ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් දැනගන්නා වූ අවබෝධ වන්නා වූ කරුණු ත්‍රිපිටක ධර්මයාගේ ඵලභාවයෙන් අත්ථ කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ ගැන තව වැඩිදුරට මේ දැක්වෙන මූලාශ්‍රය තියෙනවා. අපි ආරාධනා කරනවා මේ පින්නතුන්ට ඒ ලිපිය කියවලා ඒ පොතේ තවදුරටත් මේ ගැන තමන්ගේ දැනුම වැඩි කරගන්න කියලා. ඉතින් මේ අර්ථ තුනෙනුත් මේ හේතු කියන වචනේ යෙදෙනවා. එතකොට දැන් අපි සම්පූර්ණයෙන්ම මතක් කරනවා නම් හේතු වර්ග හතරක් තියෙනවා. මොකද්ද? මූල හේතුව, ඒකට කියනවා හේතුව කියලත්, ජනක හේතුව, සම්පාපක හේතුව සහ ඥාපක හේතුව කියලා. එතකොට බුදුදහමේ යම් තැනක හේතුව කියලා සඳහන් වෙනවා නම් මේ හතරෙන් ඕන එකක් වෙන්න පුළුවන්. ඒකේ අදාළ අවස්ථාව අනුව මොන හේතුව ගැනද මේ කතා කරන්නේ කියලා අවබෝධ කරගන්න ඕන. අභිධර්මයේදී නම් යම් තැනක හේතුව කියලා කතා කරනවානේ හැම තැනදීම සාකච්ඡා කරන්නේ මේ අපි කලින් දැක්වූ ලෝභ දෝෂ මෝහ, අලෝභ දෝෂ අමෝහ කියන මූල හේතුවම තමයි. ඉතින් මේ ආකාරයට තමයි හේතු සහේතුක චිත්තයන් සහ අහේතුක චිත්තයන් ගැන හැඳින්වීම. ඉතින් අපි චිත්ත 89 සිත් 89 ගැන සාකච්ඡා කරද්දී හෝ 121 ගැන සාකච්ඡා කරද්දී අපි කතා කරනවා මේ සිත සහේතුක හිතක්ද අහේතුක හිතක්ද ඔය ආදී වශයෙන්. එතකොට තවත් මේ සිත බෙදෙන ආකාරයක් තියෙනවා පින්වත්නි, අසංස්කාරික සිත් සහ සසංස්කාරික සිත් කියලා. මේ ඊටාම සියුම් බෙදීමක්. මේ සිත මේ අසංස්කාරික සසංස්කාරික වශයෙන් බෙදෙන්නේ මෙහි දැක්වෙන ආකාරයටයි. මේ කොච්චර සියුම්ද කියනවා නම් දැන් අපි හිතමුකෝ එක සිතක් තියෙනවා, ඒ සිතම අසංස්කාරික විදිහටත් සසංස්කාරික විදිහටත් පහළ වුණත් අඩු ගානේ ඒ සිතේ පහළ වෙන
චෛතසික ගාන පවා වෙනස් වෙන්නේ නැහැ. ඒ තරම්ම මේ සියුම් බෙදීමක්. මේක මුලදී මේ අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. ඒ වුණාට අපි බලමු මේක දැනට හැකි ආකාරයෙන් අවබෝධ කරගන්න. ඒ වුණාට ඉදිරියේදී මේක නැවත නැවත සාකච්ඡා කිරීමේදී අපිට මේක යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මොකද්ද පින්නත් මේ අසංස්කාරික සිත් කියලා කියන්නේ කියනවා නම් දැන් සමහර අවස්ථාවලදී අපිට මේ සිත් පහළ වෙනවා මේ කිසිම මෙහෙයවීමක් එහෙම නැත්නම් උත්සාහ කරවීමක් නැතුව. අපි දැන් උදාහරණයක් හැටියට මෙහෙම කියමුකෝ. දැන් අපි හිතමු මේ යම්කිසි කාන්තාවක් ඉන්නවා මේ මල් වලට ඊටාම කැමති. එතකොට දැන් මේ මල් වලට ඊටාම කැමති කාන්තාව මේ කොතන ගියත් මේ මල් දැක්කොත් එහෙම මේ ඊටාම ඉක්මනින් ඒට ඇලෙනවා. ඒ මල් දකින්න උත්සාහවන්ත වෙනවා. ඒ මල් දකින්න කැමති වෙනවා. එතකොට ඒ පහළ වෙන්නේ අසංස්කාරික සිතක්. ඒ කියන්නේ කිසිම මේ මෙහෙයීමක් ඕනේ නැහැ. උත්සාහ කරවීමක් ඕනේ නැහැ. ඊටාම ප්‍රගුණයි ඇයගේ සිත මේ මල් කියන කාරණේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ මල් ගහක් දැක්කත් එහෙමයි. එහෙම නැත්නම් තවත් තැනක මල් බඳුරක් දැක්කත් එහෙමයි. 아무තු විදිහේ මලක් දැක්කත් එහෙමයි. ඒ ආදි වශයෙන් ඊටාම ඉක්මනට මේට ඇලෙනවා. ඒ වුණාට සමහර වෙලාවට සිත් පහළ වෙනවා සසංස්කාරික වශයෙන්. සසංස්කාරික වශයෙන් සිත් පහළ වෙන්නේ සමහර අවස්ථාවලදී මේ අනුන්ගේ මෙහෙයවීමකින් එහෙම නැත්නම් තමන් විසින්ම මෙහෙයවීමකින් උත්සාහ කරවීමකින් මේ සිත් පහළ වෙනවා. දැන් ඒ කාන්තාවත් සමගම යන තවත් කාන්තාවක් ඉන්නවා නම් ඒ කාන්තාව එච්චරම මල් වලට කැමති නැත්නම් ඒ කාන්තාවට ඒ මලම දැක්කට මේ එකපාරටම මේ ඒ ගැන මේ ලොකු කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ වුණාට අර මල් වලට ඊටාම කැමති කාන්තාව නැවත නැවතත් කියන නිසා අර දෙවනි කාන්තාව ඒ මල ගැන යම්කිසි උනන්දුවකින් බලන්න තව දුරටත් ඒ ගැන ඇලිලා රස විඳීමේ උවමනාවක් ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී ඒ දෙවනි කාන්තාවට පහළ වෙන්නේ මේ සසංස්කාරික සිතක්. ඉතින් මේකම මේ සමහර වෙලාවල් වලට මේ අනිත් කෙනෙක්ගේ මෙහෙයුමකින් නෙමේ තමන්ගවීම මෙහෙයුමකින් ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් දැන් අපි ඔය අකුසල පක්ෂය ගැනනේ කතා කරන්නේ. අපි කුසල පක්ෂය ගැන කතා කරනවා නම් දැන් එක් පින්වතෙක් ඉන්නවා යම්කිසි භික්ෂුවක් දැකපු ගාම ඊටාම ශ්‍රද්ධාවක් ඇතුව ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා ඊටාම ශ්‍රද්ධාවෙන් নমස්කාර කරනවා. එතකොට ඒ පින්වතාට ඇති වෙන්නේ අසංස්කාරික කුසල චිත්තයක්. එතකොට තවත් පුරුෂයෙක් ඉන්නවා ඔහු එච්චරම ශ්‍රද්ධාවන්ත නැහැ. දැන් භික්ෂුවක් එනවා. භික්ෂුවක් පැමුණුනහම අර පළවෙනියට කියපු පුරුෂයා තරම්ම ඉදිරියට ගිහිල්ලා ඊටාම ශ්‍රද්ධාවකින් වඳින්න තරම් උත්සාහ කරන්නේ නැහැ. එහෙම සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ වුණාට දෙවනි වතාවට හිතෙනවා දැන් මේ භික්ෂුන් වහන්සේ නමක් පැමිණියා. මුන්වහන්සේට දැන් අර කලින් කියපු පුරුෂයත් වැඳපු නිසා මේ මම වඳින එක නොවැඳ හිටියොත් සුදුසු නැහැ කියලා මේ පළවුම් පුරුෂයා වඳින එක බලාගෙන ඉන්නවා දැකලා තමා විසින්ම තමාගේ සිත උත්සාහවන්ත කරවෙමින් ඒ දෙවෙනි පුරුෂයත් වඳිනවා. එතකොට මේ පුරුෂයාට දෙවෙනි පුරුෂයාට ඇති වෙන්නේ සසංස්කාරික සිත. ඉතින් මේ ආකාරයට තමයි මේ අසංස්කාරික සිත් සහ සසංස්කාරික සිත් කියලා සිත පහළ වෙන්නේ. දැන් විශේෂ කාරණයක් දැනගන්න ඕන මේ අසංස්කාරික සිත්වල කුසලයේදී කුසලභාවය හෝ අකුසලයේදී අකුසලභාවය ඊටාම ප්‍රබලයි. සසංස්කාරික සිත්වල කුසල හෝ අකුසල භාවයේදී ඒ කුසලයේ හෝ අකුසල භාවයේ බලය ඊට වඩා අඩුයි. සමහර අවස්ථාවලදී මේ සසංස්කාරික සිත් නිසා ඒ විපාක නොදී යන අවස්ථා බව උදා වෙන්න පුළුවන්. දැන් පොඩි උදාහරණයක් හැටියට කියනවා නම් පින්වත්නි අපි හිතමුකෝ යම්කිසි පුරුෂයෙකුට හෝ යම්කිසි පුද්ගලයෙකුට මොකක් හරි රෝගයක් වැළඳිනවා. ඒ රෝගය වැළඳුනහම
ඒ රෝගේ බැරි වෙලාවත් මේ හැම අවස්ථාවෙදිම නෙමේ මේක වරදවා ගන්න එපා. බොහෝ වෙලාවට මේ රෝගය වැළඳුනේ අසංස්කාරික අකුසලයකින් අසංස්කාරික සිතකින් කරපු අකුසලයක් නිසා නම් ඒ විපාකයේ වළක්වන්න ගොඩක් අමාරුයි. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු යම්කිසි පුරුෂයෙක් එක්තරා ආත්මයකදී කෙනෙකුට මේ වසවිසක් කවනවා. වසවිසක් කවලා පසු භවයකදී ඔහු තුල ඇති වෙනවා මේ පිළිකාවක්. එතකොට දැන් ඔහු පළවෙනි ආත්මයේදී මේ වසවිස කැව්වේ අසංස්කාරික සිතකින්. ඊටා ප්‍රගුණ කරපු කිසිම මෙහෙයුමකින් නැතුව ඊටමත් ප්‍රගුණ කරපු සිතකින්. එතකොට ඒ අසංස්කාරික සිත නිසා ඇති වුණු අකුසලයේ ඊටම ප්‍රබලයි. ඒක නිසා පසු කාලයකදී මේ ඇති වුණු පිළිකාව කිසිම ආකාරයකින් සුව කරන්න බෑ. මොකද අසංස්කාරික සිත නිසා ඇතිවන විපාකේ ප්‍රබලයි. ඒ වුණාට අපි හිතමුකෝ මේ කලින් ආත්මයේදී මේ පුරුෂයා වසවිසක් කැව්වේ මේ වෙන පුරුෂයෙක්ගේ බල කිරීමක් නිසා. අසවල් කෙනාට මේ වස කවන්න කියලා මේ පසුබසින සිතකින් එහෙම නැත්නම් සසංස්කාරික සිතකින් තමයි අකුසලයේ කරේ. එතකොට පසු කාලයකදී පසු ආත්මයකට මේ පුද්ගලයාට මේ අපි කියන මේ පිළිකාව වැළඳුණත් ඔහු සසංස්කාරික සිතකින් ඒක කරපු නිසා ඔහුට මේ යම්කිසි බෙහෙත් කරලා එය මර්ධනය කරලා එහෙම නැත්නම් වෙන බෝධි පූජා ආදී වශයෙන් විවිධ පින්කම් කරලා මේ අකුසලයේ යටපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ ආකාරයට මේ අසංස්කාරික සහ සසංස්කාරික කුසල අකුසලයන්ගේ ප්‍රබල බව විශේෂයෙන් දැනගන්න ඕන. ඉතින් මේක කියද්දි මේ අපිට මේ තවත් පොඩි කතාවක් මතක් වුණා. අපගේ මේ බුදුරජාණන් වහන්සේට මේ බුදු වූ ආත්මයේදී මේ එක්තරා මේ හිසේ අමාරුවක් පසු කාලයකදී ඇති වෙනවා. අපේගේ භාග්‍යතුන් වහන්සේට. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේට මේ හිසේ අමාරුව ඇතිවෙන්න හේතුව ධර්මයේ සඳහන් වෙන්නේ එක්තරා ආත්මයකදී බෝධිසත්ව ආත්මයකදී අපේ භාග්‍යතුන් වහන්සේ එක්තරා මේ මාළු බාන පවුලක දරුවෙක් වෙලා ඉපදිලා ඉන්නවා. ඉතින් මේ දරුවා එක දිනක මේ මාළු බාන කුලයේ මිනිසුන් විසින් මේ මාළු ඉතා විශාල ප්‍රමාණයක් අල්ලාගෙන ඇවිල්ලා මේ හැම තැනම ගොඩ ගහලා තිබිලා මේ කුඩා දරුවා අතිශයින්ම සන්තෝෂ වෙනවා. අද නම් මාළු ගොඩක් හම්බුණා කියලා. එතකොට මේ දරුවාට පහළ වුණේ අසංස්කාරික සිත් කියලා කියනවා. ඒ අසංස්කාරික සිත්වල විපාකයක් හැටියට තමයි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වුණු අවස්ථාවේදී පමා උන්වහන්සේට මේ හිසේ රදයක් එහෙම නැත්නම් ඔළුව කැක්කුමක් ඇති වුණේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ ආකාරයට මේ අසංස්කාරික සිත් ඊටාම ප්‍රබල බව දැනගන්න ඕන. ඉතින් මේ ආකාරයට තමයි අසංස්කාරික සහ සසංස්කාරික සිත් කියලා මේ වර්ගීකරණයක් වෙන්නේ. ඉතින් තවදුරටත් ඉදිරියට මේක කරගෙන යනවා නම් මේ සිත ඊළඟට බෙදෙන ආකාරය කොහොමද කියනවා නම් ආයමත් මේ අපි කතා කරන සිත් 89ම බෙදන්න පුළුවන් කුසල අකුසල අව්‍යාකෘත කියලා ආකාර තුනකින්. ඒ වගේම ඒ සිත්ම බෙදන්න පුළුවන් අපිට කැමති නම් කුසල අකුසල විපාක සහ ක්‍රියා කියලා ආකාර හතරකට. ඉතින් අපි පොඩ්ඩක් මේ ගැන කතා කරන්න කලින් මේ අපි මෙතන මේ දක්වන උදාහරණයේදී මේ පොඩ්ඩක් මේ සාකච්ඡා කරලා බලමු මොනවද මේ කුසල අකුසල කියන්නේ අව්‍යාකෘත විපාක ක්‍රියා ආදී වචන වලින් මොනවාද සඳහන් වෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ පින්වත්නි මේක මේ ත්‍රිපිටකයේ උදාහරණයක් නෙමෙයි මේ අප විසින් සකස් කරපු උදාහරණයක්. ඉතින් මේ ගලපලා ගන්න මොකද මේ අපගේ හැකියාව අනුව අපගේ ප්‍රඥාව අනුව තමයි මේ ගලපන්නේ. මේක ඉතින් 100% හරියන්නේ නැහැ. හරි නොයන්න පුළුවන්. ඒ වුණාට මේක මේ අවබෝධයේ පහසුව පිණිස යම්කිසි රුකුලක් වෙයි කියලා අපි අදහස් කරනවා.
අපි හිතමු පින්වත්නි දැන් මෙතන මේ දැක්වෙන ආකාරයට මෙතන මේ රෝදයක් තියෙනවා. මේ රෝදය මේ ආකාරයට මේ කන්දක් දිගේ ඉහළට තල්ලු කරගෙන යනවා. එතකොට දැන් මෙතනට එනකම් මේ රෝදේ ඉහළට තල්ලු කර ගැනීමට අපිට මොකක් හරි බලයක් ඕන වෙනවා. මොකක් හරි උත්සාහයක් දරන්න ඕන වෙනවා. මොකක් හරි ශක්තියක් යොදන්න ඕන වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි ජවයක් යොදන්න ඕන වෙනවා. එතකොට අන්නේ ඒ ආකාරයට මේ රෝදේ මේ මුදුනට අරගෙන ආවට පස්සේ ඊට පස්සේ මේ අපි යොදපු ජවය නිසා එහෙම නැත්නම් අපි මේ යොදපු මේ බලය නිසා මේ රෝදය මේ කන්ද උඩ තියෙන රෝදය ඊටාම පහසුවෙන් මේ පල්ලම දිගේ මෙතනට එනකන් එනවා. දැන් මේ උදාහරණය අතිධාවනය කරලා හිතන්න එපා. දැන් මේ රෝදේ මේ මෙතන පල්ලමට ආපුවාම හිතන්න මේ රෝදේ මෙතන නවතිනවා කියලා. මොකද මේක ස්වභාව ධර්මයේ වෙනවා නම් මේ රෝදේ මෙතනට ඇවිල්ලා මේ ආපු වේගය නිසා තව ඉදිරියට යන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මේ රෝදේ මෙතනට ආවනම් ඒ රෝදේ උඩට ආපු නිසා ඒ රෝදේ හරියටම මෙන්න මෙතන පහළට මෙන්න මෙතනට ඇවිල්ලා නවතිනවා කියලා අපි හිතමු. එතකොට ඒ ආකාරයට තමයි පින්වත්නි මේ මොකක් හරි කුසලයක් හෝ අකුසලයක් කරද්දී ඒක හරියට මේ ජවයක් වගේ දෙයක්. ඒ ජවයේ ඒ ශක්තිය නිසා මේ යම්කිසි ධර්මතාවයක් සංස්කාර වශයෙන් එහෙම නැත්නම් පව් පිං වශයෙන් එහෙම නැත්නම් කුසල අකුසල වශයෙන් අපි තුල පහළ වෙනවා. ඊට පස්සේ යම්කිසි අවස්ථාවකදී මේ කරපු අකුසලේ නිසා විපාකයක් හම්බ වෙනවා. දැන් මේක මේ පව් පිං විපාක කියන දේ විශේෂයේ වචන නෙමෙයි අපි ඉපදුණු දවසේ ඉඳන් අහලා තියෙනවා. ඒ වුණාට මෙතනදී මේ විශේෂයෙන් අපිට සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. මේ කුසල අකුසල සිත් වලට යම්කිසි ජවයක් ඕන. මේ සිත් පහළ වෙද්දී ලොකු ජවයකින් තමයි පහළ වෙන්නේ. ඒ වුණාට මේ විපාක සිත් වලට විශේෂ වචනයක් කියනවා. ඒ විපාක සිත් සාන්තයි කියලා. ඉතින් පින්නන්නේ මේ විපාක සිත් සාන්තයි කියන දේ අවබෝධ කරගන්න ඒ කියන්නේ උදාහරණයක් ඇරෙන්න මේ අපිට මොකක් හරි දෙයක් විපාක දෙද්දී ඒ පහළ වෙන සිත්වල එහෙම ජවයක් නැහැ. ඒ පහළ වෙන සිත් ඊටාම ශාන්තව තමයි පහළ වෙන්නේ. මොකද්ද මේ ශාන්තයි කියලා කියන්නේ? දැන් අපි මේ ලොකු බලයකින් මේ රෝදය මෙතනට උඩට අරගෙන ආවට මෙතන ඉඳන් පහළට යද්දි මේ රෝදයේ මත අපි විශේෂයෙන් කල යුත්තක් නැහැ. කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඒ රෝදය කොහොමත් පහළට යනවා. අපි විශේෂ ජවයක් හෝ විශේෂ බලයක් හෝ විශේෂ ශක්තියක් හෝ යොදන්න ඕනේ නැහැ. මේ රෝදය කොහොමත් පහළට එනවා. එහෙනම් අපි ඒ වෙලාවේදී කිසිම දෙයක් කරන්නේ නැති නිසා අපි කිසිම ශක්තියක් යොදන්නේ නැති නිසා අපගේ ශක්තිය ගැන කතා කරනවා නම් අපි ඒ වෙලාවේදී ඉන්න හැටි ගැන කතා කරනවා. අපි ශාන්තව තමයි එතනදී ඉන්නේ. මොකද අපි කරන දෙයක් නැහැ. අපි කිසිවක් නොකලත් මේ රෝදය මෙතන ඉඳන් මෙතනට පහළට එනවා. හැබැයි මේ ශාන්ත කියන දේෙන් වැරදි ලෙස අවබෝධ කරගන්න එපා. ඒකේ වේගයේ හෝ විපාකයේ රුදුරු බවක් හෝ එහෙම නැත්නම් ප්‍රනීත බවක් නැහැ කියලා. දැන් උදාහරණයක් හැටියට මේ රෝදය කොතරම්ද උඩට අරගෙන යන්නේ ඒ තරම්ම උඩට අරගෙන ගිය විදිහට පහළට එනවා. එතකොට ඒ වගේම තමයි අකුසලයක් කොතරම් ප්‍රබලවද කරන්නේ ඒ ආකාරයට මේ අකුසලයේ විපාකයක් ප්‍රබලව දැනෙනවා. ඒ වගේම කුසලයේ කොතරම් ප්‍රබල විදිහටද කරන්නේ ඒ කුසලයේ විපාකයක් ඒ වගේම ප්‍රබල බව දැනෙනවා. හැබැයි විපාක දෙන අවස්ථාවේදී ඒක ශාන්තයි. ඒ සම්බන්ධයෙන් කල යුතු කිසිවක් නැහැ. අකුසලයක් කරනවා නම් අකුසලයේ නිසා දෙන විපාකයේ දරුණු වෙන්න පුළුවන්. රෞද්‍ර වෙන්න පුළුවන්. හැබැයි සිත ශාන්තයි. ඒ වගේම සදායි කුසලයේ නිසා කුසලයේ කරද්දී ඇතිවන සිත් තිබුණට ඒ කුසලයේ විපාක දෙද්දී විපාක ඊටාම ශාන්තයි. හැබැයි විපාක ශාන්ත වුණාට විපාක නිසා ලැබෙන දේවල් ඒකේ ප්‍රතිඵල අතිමහත් වෙන්න හෝ අති ප්‍රනීත වෙන්න හෝ එහෙම නැත්නම් හීන වෙන්න හෝ පුළුවන්. ඉතින් ඒකාකාරයට මේ කුසල අකුසල සහ විපාක කියන දේ අවබෝධ කරගන්න
කුසලයක් හෝ අකුසලයක් කියන්නේ යම්කිසි ජවයක් නිසා ඇතිවෙන ඒකට බුදුදහමේ සඳහන් වෙන සංස්කාර. එහෙම නැත්නම් අපි කොටින්ම කියනවනේ මේ කුසල අකුසල කියන්නේ ඒක කුසල අකුසල රැස් වෙනවා. ඒක විපාක වශයෙන් යම්කිසි අවස්ථාවකදී විපාක දෙද්දි ඒ වෙලාවේදීත් සිත් පහළ වෙනවා. ඒ සිත් වලට කියනවා විපාක සිත් කියලා. එතකොට කුසල අකුසල කරද්දී ඇතිවෙන සිත් වලට එක්කෝ කුසල සිත් එහෙම නැත්නම් අකුසල සිත් වෙනවා. විපාක දෙන අවස්ථාවේදී කුසල නිසා ඇතිවෙන විපාක කුසල විපාක සිත් වෙනවා. අකුසල නිසා ඇතිවෙන සිත් අකුසල විපාක සිත් වෙනවා. ඊට අමතරව පින්වත්නි තව විශේෂ දෙයක් තියෙනවා ක්‍රියාසිත කියලා. මේ ක්‍රියාසිත කියන්නේ හරියට මේ කන්ද නගිනවත් වගේ නෙමෙයි, කන්ද බහිනවත් වගේ නෙමෙයි. හරියට මෙන්න මේ වගේ තැනිතලා ප්‍රදේශයක මේ රෝදේ තල්ලු කරගෙන යනවා වගේ. තල්ලු කරගෙන යන්නේ කොපමණ ප්‍රමාණයක්ද? එපමණ ප්‍රමාණයක් ගිහිල්ලා නවතිනවා. ආයෙමත් තල්ලු කරන්නේ කොපමණ ප්‍රමාණයක්ද? එපමණ ප්‍රමාණයක් ගිහිල්ලා නවතිනවා. ඒ සිත් වලට කියනවා ක්‍රියාසිත කියලා. ඉතින් මේ ක්‍රියාසිත නම් මේ අපිට මේ සාමාන්‍ය ජනයාට ඊටම අඩුවෙන් තමයි පහළ වෙන්නේ. අපිට මේ පංචද්වාරා වර්ජන සිත සහ මනෝද්වාරා වර්ජන සිත කියලා විශේෂ සිත් දෙකක් පහළ වෙනවා. ඒ සිත් දෙක පමණයි ක්‍රියාසිත වන්නේ. ඊට අමතරව ඒ සිත් දෙක හැරුණාම පහළ වෙන ඊතුරු සියලුම සිත් පහළ වෙන්නේ රහතුන් වහන්සේලාට පමණයි. රහතුන් වහන්සේලාගෙන් මෙපිට කිසිම කෙනෙකුට ක්‍රියාසිත පහළ වෙන්නේ නැහැ. රහතුන් වහන්සේලාගෙන් මෙපිට යම් කිසි කෙනෙකුට අර කලින් සඳහන් කරපු මනෝද්වාරා වර්ජන සිත හෝ පංචද්වාරා වර්ජන සිත ඇරුණුකොට පහළ වෙන ඕනෑම සිතක් තියෙනවා නම් එක්කෝ ඒක කුසල හෝ අකුසල සිතක් වෙනවා. එහෙම නැත්නම් ඒක විපාක සිතක් වෙනවා. හැබැයි රහතුන් වහන්සේලාට රහත් වුණාට පස්සේ කරන කියන කිසිම දෙයක් නිසා කුසලයක් හෝ අකුසලයක් ඇතිවන්නේ නැහැ. කුසලයක් ඇතිවන්නේත් නැහැ, අකුසලයක් ඇතිවන්නේත් නැහැ. හැබැයි උන්වහන්සේලාට මේ කලින් භවවලදී කරපු දේවල් විපාක දෙන්න පුළුවන්. ඒ නිසා විපාක සිත්යන් පහළ වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරද්දී ඊටාම හොඳින් අවබෝධ වෙයි. දැනට දැනගන්න අපි මේ ඉදිරියේදී සාකච්ඡා කරන සිත් 89 හෝ 121ත් මේ ආකාරයට එක්කෝ කුසල සිතක් වෙනවා, එක්කෝ අකුසල සිතක් වෙනවා. එහෙම නැත්නම් අව්‍යාකෘත සිතක් වෙනවා. දැන් පින්නත් මෙතනදී මේ විපාක සහ ක්‍රියා කියන සිත් දෙකට මේ දෙකටම කියනවා අව්‍යාකෘත සිත් කියලා. අව්‍යාකෘත සිත් කියන්නේ එක්කෝ විපාක සිතක් එහෙම නැත්නම් ක්‍රියා සිතක්. මේ දෙකටම කියන තනි වචනයක් තමයි අව්‍යාකෘත කියන දේ. ඉතින් ඒකෙන්ම සඳහන් වෙනවා. ඉතින් මේ අව්‍යාකෘත වශයෙන් වන තුන් ආකාරයම තමයි කුසල, අකුසල, විපාක සහ ක්‍රියා වශයෙන් සිව් ආකාරම වෙන්නේ. මොකද මේ අව්‍යාකෘත එක්කෝ විපාක වෙනවා, එහෙම නැත්නම් ක්‍රියා වෙනවා. ඉතින් මේ ආකාරයට තමයි මේ චිත්තයාගේ මේ කුසල, අකුසල අව්‍යාකෘත වශයෙන් හෝ කුසල අකුසල විපාක හෝ ක්‍රියා වශයෙන් ඉදිරියේදී අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වචන වලින් කියන්නේ මොකක්ද කියලා විශේෂයෙන් මතක තබා ගනිමු. ඊට අමතරව අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කුසල අකුසල අව්‍යාකෘත කියන්නේ මොනවාද කියලා කියනවා නම් මේ කුසලය කියලා කියන්නේ මේ ලාමක වූ පාප ධර්මයන් සොලවා දමන, කම්පා කරන, විනාශ කරන අර්ථයෙන් තමයි මේවට මේ කුසල් කියලා කියන්නේ. ඒ කියන්නේ යම් කෙනෙක්ගේ මේ సంతානයේ පහළ වුණොත් අනාගතයේදී ඔහුට ඉෂ්ට විපාක ඇති කරන සිත්වලට තමයි කුසල සිත් කියලා කියන්නේ. ඉතින් ඊට අමතරව තව වචනයක් කියනවා නම් මේ හිත පවිත්‍ර කරන අර්ථේනොත් මේවට මේ පින කියන වචනේ කියනවා. පින් කරන්නා වූ ජනයාට තමන්ගේ సంతානයේ හෝ යම් තැනක පින උපදින්නේද ඒ సంతානය සුද්ධ කරයි, පවිත්‍ර කරයි කියන අර්ථයෙන්ුත් මේ කුසලයටම පින කියලා කියනවා. ඉතින් පින්වත්නි මේක මේ දැන් මේ තවත් අපේ බෞද්ධයන් අතර මේ මෑතකදී ඇතිවුණු වැරදි මතයක් තියෙනවා මේ කුසලයයි පිනයි කියන්නේ දෙකක් කියලා. එහෙම දෙයක් නැහැ. කුසලයයි පිනයි කියන්නේ දෙකම එකක්. ඒක විශේෂයෙන් මතක තියාගන්න.
ඉතින් ඒ ගැන මේ පින සහ කුසලයේ සමානාර්ථ ඇත්තේ කියන මේ YouTube වීඩියෝ එකක් තියෙනවා. මේක මේ පස්සේ අහලා ඒ ගැන තමන්ගේ දැනුම නිවැරදි කරගන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් මේ වගේ වැරදි මත ඇතිවීමත් ඇත්තටම අභාග්‍යයක්. ඒ කෙසේ වෙතත් මේ කුසලය කියලා කියන්නේ කොහොමත් තමන්ගේ సంతානයේ ඇති වුණොත් අනාගතයේදී ඉෂ්ට විපාක ඇති කරනවා සිත්වලට තමයි. ඊට අමතරව මේ අකුසලය කියලා කියන්නේ ඕකට විරුද්ධ ධර්මතාවය. යමෙකුගේ సంతානයේ ඇති වුණොත් අනාගතයේදී අනිෂ්ට විපාක ඇති කරන සිත්වලට අකුසල් කියලා කියනවා. ඉතින් මේකත් අපි හොඳින් දන්න වචනයක්. ඊට අමතරව අව්‍යාකෘත කියලා කියන්නේ අපි කලින් කතා කරා වගේ කුසලත් වෙන්නේ නැති අකුසලත් වෙන්නේ නැති අවස්ථාවලදී ඒ සිත්වලට අව්‍යාකෘත සිත් කියලා කියනවා. ඉතින් මේ අව්‍යාකෘත සිත් එක්කෝ විපාක සිත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියා සිත් වෙන්න පුළුවන්. විපාක සිත් හැමෝටම පහළ වෙනවා. ක්‍රියා සිත් පහළ වෙන්නේ වැඩි වශයෙන් ක්‍රියා සිත් පහළ වෙන්නේ රහතුන් වහන්සේලාට පමණයි කියන දේත් විශේෂයෙන් මතක තියාගන්න. ඉතින් මේ කුසල අකුසල අව්‍යාකෘත කියන සියලුම ධර්මයන්ට මේ සංස්කාර කියන වචනයත් කියනවා. මේ සංස්කාර කියන වචනේ විශේෂ වචනයක්. ඒක ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා මෙතන ඉඳලා. මොකද මේ සංස්කාර කියන වචනය මේ ගොඩ වෙලාවට මේ බුදුදහමේදී හම්බ වෙනවා. ඒක නිසා මේ සංස්කාර කියන වචනේ කොයි විදිහටද යෙදෙන්නේ කියන දේ ගැන ලොකු අවබෝධයක් තියෙන එක අපි හැමෝටම වටින නිසා අපි පොඩ්ඩක් මෙතනදී මේ සංස්කාර කියන්නේ මොකක්ද කියන දේ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඉතින් සංස්කාර කියන වචනේ මේ තේරුම් කිහිපයක් තියෙනවා පින්වත්නි. ඉතින් විශේෂයෙන්ම මේ බුදුදහමේ මේ සංස්කාර කියලා අදහස් කරන්නේ මේ චේතනාව කියන චෛතසිකයට තමයි. ඉතින් මේ චේතනාව කියන්නේ අපි දැන් හැමෝම දන්නවා මේ පරමාර්ථ ධර්ම යටතේදී මේ පරමාර්ථ ධර්ම අපි නාම යටතේ කතා කරනවා නම් චිත්තේ සහ චෛතසිකය කියලා කියනවා. එතකොට මේ සිතක් හැම වෙලාවෙදීම පහළ වෙන්නේ චෛතසික වලදී යම් කිසි ප්‍රමාණයක් එකතු වෙලා තමයි මේ අපිට පහළ වෙන සිත් පහළ වෙන්නේ. ඉතින් මෙතනදී මේ සිත් පහළ වෙද්දී කොහොමත් අනිවාර්යෙන්ම සම්බන්ධ විය යුතු චෛතසික තියෙනවා 7ක්. ඒ කියන්නේ චිත්තේ කියන පරමාර්ථ ධර්මයට මේ අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතු චෛතසික 7වත් එකතු වෙලා තමයි මේ ධර්මතාවයක් වශයෙන් පිණ්ඩයක් වශයෙන් පහළ වෙන මේ සිත පහළ වෙන්නේ. දැන් මේ දිගටම මේ සාකච්ඡාවට සහභාගී වෙච්ච පින්නතුන් මේ හොඳට අවබෝධ වෙනවා ඇති. එතකොට මේ පහළ වෙන අනිවාර්යයෙන්ම මේ සිතක් සමග සම්බන්ධ වෙන චෛතසිකයන්ට කියනවා සර්ව චිත්ත සාධාරණ චෛතසික කියලා. එවැනි චෛතසික 7ක් තියෙනවා. එතකොට හැම හිතකම මේ චෛතසික 7 අනිවාර්යෙන් තියෙනවා. මීට අමතරව තවත් චෛතසික ඒ ආකාරයට යෙදෙනවා. ඉතින් මේ සම්බන්ධ වෙන සර්වචිත්ත සාධාරණ චෛතසික වලින් එකක් තමයි චේතනාව කියන චෛතසිකය. ඉතින් මේ චේතනාව කියන චෛතසිකයෙන් කරන විශේෂම කාරණේ තමයි පින්වත්නි හරියට මේ එක්ස්ප්‍රෙස් කරනවා වගේ කාර්යයක්. දැන් උදාහරණයක් හැටියට අපි මෙහෙම හිතමුකෝ. දැන් එක්තරා පන්තියක ඉන්නවා ශිෂ්‍ය නායකයෙක්. එතකොට මොකක් හරි වැඩක් දුන්නාම මේ පන්තියේ ළමයින්ට කරන්න මේ ශිෂ්‍ය නායකයා දක්ෂයි. එතකොට ඒ ශිෂ්‍ය නායකයා ඒ පන්තියේ ඉන්න අනිත් ළමයිනුත් මෙහෙයවමින් තමනුත් ඒ වැඩේ යෙදෙමින් ඒ බාර දුන්නු කාර්යය කරනවා. දැන් අපි හිතමුකෝ මේ පන්තියට දුන්න මේ මේ තවාණක් හදන්න කියලා මොකක් හරි එහෙම නැත්නම් පැල සිටවන්න මොකක් හරි වැඩක් දුන්නා කියලා. එහෙම නැත්නම් පොළොව සකස් කරන්න අපි හිතමුකෝ දුන්නා කියලා. එතකොට මේ ශිෂ්‍ය නායකයා පන්තියේ ඉන්න අනිත් ළමයනුත් මෙහෙවනවා. තමනුත් ඒ කාර්යය කරනවා. එතකොට ඒ අනිත් අය මෙහෙයමින් තමනුත් ඒ කාර්ය කිරීමේ විශේෂ හැකියාවක් මේ ශිෂ්‍ය නායකයාට තියෙනවා වගේ මේ චේතනාව කියන්නේත් අන්න ඒ වගේ විශේෂ වූ චෛතසිකයක්. ඒ චෛතසිකයේ විශේෂත්වය තමයි අනිකුත් චෛතසිකයනුත් ඒ කාර්යයේ යොදවමින් තමන්ට අයිති කාරණාවත් කරනවා.
ඒක තමයි මේ චේතනාවේ තියෙන විශේෂ ලක්ෂණය. මේ චේතනාව අවබෝධ කරගන්න තියෙන එක්තරා උදාහරණයක්. එතකොට දැන් මේ හැම සිතක්ම පහළ වෙන්නේ සාමාන්‍ය අපිට නම් පහළ වෙන්නේ මේ කුසල් හෝ අකුසල් කරන විට මේ පහළ වෙන සිත් තියෙනවා. අපි මේ ඉගෙන ගන්න සිත් වලින් 29ක්. ඒකට කියනවා 29 කියලා. 29 කියලා කියන්නේ 29 කියන තේරුම. එතකොට මේ පව් හෝ පින් කරද්දි පහළ වෙන සිත්වල තියෙන චේතනාවට තමයි සංස්කාර කියලා කියන්නේ. එතකොට මේ පින් හෝ පව් කරද්දි හිතේ පහළ වෙන චේතනාවට කියනවා සංස්කාර කියලා. ඒක මේ සංස්කාර කියන වචනේ එක්තරා තේරුමක්. එතකොට සරලවම කියනවා නම් මේ සංස්කාර කියනවා පව් පින් වලට. අභිධර්මයේ ගැන විශේෂ දැනුමක් ඉදිරියේදී දැනගද්දී අපිට අවබෝධ වෙනවා මේ සංස්කාර වලට චේතනාවටම තමයි සංස්කාර කියලා කියන්නේ. එතකොට මේ පහළ වෙන මේ චේතනාව මේ පහළ වෙන චේතනාව තවත් වර්ගීකරණය කරලා තියෙනවා මේ සංස්කාර කියන වචනයම පාවිච්චි කරලා බුදුදහමේ. ඉතින් අපි පොඩ්ඩක් ඒ ගැන සාකච්ඡා කරමු. මේ චේතනාව දැන් මෙතනදී මේ චේතනාව පහළ වෙලා අපි කරන පව්පින් කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි කයෙන් අපිට පව්පින් කරන්න පුළුවන්. මොකද අපි හොඳටම දන්නවා කයේ තියෙන චලන සිදු වෙන්නේ කාය විඤ්ඤාප්තිය මගින් කියලා. කාය විඤ්ඤාප්තිය උපදවලා තමයි කය සොලවන්නේ. එතකොට කාය විඤ්ඤාප්තිය ඇති කරන්නේ හිතින්. ඒකත් දන්නවනේ දැන් අපි විඤ්ඤාප්ති රූපේ උපදවන්නේ සිතින්. එතකොට මේක හිතපුවාම හරි ගැඹුරු කාරණයක් පින්නන්නේ හදවතේ ඉපදෙන සිතින් ශරීරයේ එක් තැන්වලදී මේ විඤ්ඤාප්ති රූපේ උපදිනවා. ඒ කියන්නේ දැන් අපි ඇඟිල්ලක් හොලවද්දී ඇඟිල්ලේ හිත උපදින්නේ නැහැ. හිත තියෙන්නේ හදවතේ. හිත හදවතේ තිබුණාට චිත්තේ උපදින්නේ හදවතේ වුණාට ඒ හදවතේ උපදින චිත්තේ මගින් එක්තරා කාය විඤ්ඤාප්තියක් උපදවනවා ඇඟිල්ල හොලවද්දී. එතකොට ශරීරය සොලවද්දිත් එහෙමයි. එතකොට මේ කාය විඤ්ඤාප්තිය උපදවා කයෙන් යමක් කරනකොට ඒ හිත තියෙනවනේ, හිත තියෙන්නේ හදවතේනේ. ඒ හිතේ පහළ වෙලා තියෙන චේතනාව, එහෙම නැත්නම් චේතනාව කියන චෛතසිකයට කියනවා කාය සංස්කාරය කියලා. එහෙම නැත්නම් සරලවම කියනවා නම් කයෙන් පිනක් පවක් කරද්දී ඒ පහළ වෙන සිතේ තියෙන චේතනාවට කියනවා කාය සංස්කාර කියලා. එතකොට ඒ වගේම තමයි අපිට පව්පින් කරන්න පුළුවන් වචනේනොත්. වචනයෙන් අපිට පුළුවන් පව් කරද්දී බනින්න, පරුස වචනයෙන් බනින්න, බොරු කියන්න, ඒ වගේම අපිට පුළුවන් පින් කරන්න, ඊටාම හොඳින් ආමන්ත්‍රණය කරන්න, සනසවන්න, යම් කිසි කෙනෙක් දුකෙන් උපදවන්න, බණ කියන්න, යම් කිසි කෙනෙක්ව නිවන් දක්වන්න, මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වචනේ. එතකොට ඒ වාක් විඤ්ඤාප්තිය උපදවා කරන යම් කිසි කාර්යයක් තියෙනවා නම් ඒ වෙලාවේදී ඒ සිත්වල පහළ වෙන චේතනාවට කියලා වාක් විඤ්ඤාප්තිය කියලා සමවෙන්න වාක් සංස්කාරය කියලා කියනවා. ඊළඟට චිත්ත සංස්කාර කියලා කියන්නේ අපි සමහර වෙලාවට පව්පින් කරන්න පුළුවන් මේ කයනුත් නැතුව වචනේනුත් නැතුව. දැන් උදාහරණයක් හැටියටම මනසින්ම අපිට පුළුවන් කාට හරි ද්වේෂ කර ඉන්න. එතකොට අපිට අකුසල් සිද්ධ වෙනවා. අපිට මනසින්ම පුළුවන් කාට හරි මෛත්‍රී කර ඉන්න. එතකොට අපිට කුසල් සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී පහළ වෙන සිත්වල තියෙන චේතනාවට කියනවා චිත්ත සංස්කාර කියලා. ඉතින් මේ සිත් ගැන සිත්වල තියෙන අංක ගැන තවම අවබෝධයක් ගන්න උත්සාහ කරන්න එපා. ඉතින් මේ කාය සංස්කාර ඇති වෙන සිත් 20ක් තියෙනවා. වචී සංස්කාර ඇති වෙන සිත් 20ක් තියෙනවා. ඒ වුණාට චිත්ත සංස්කාර ඇති වෙන සිත් 29ක් තියෙනවා. මෙතන මේ කලින් කියපු 20ට තව 9ක් එකතු වෙනවා. ඇත්තටම මේ 9 මේ භාවනා කරද්දී ඇති වෙන රූපාවචර සහ අරූපාවචර කුසල සිත් 9 තමයි මේ 29ක් හැටියට තව 9ක් එකතු වීමෙන් ඇතිවන්නේ. එතකොට මේ ආකාරයට මේ චේතනාව කාය සංස්කාර, වාක් සංස්කාර සහ චිත්ත සංස්කාර කියලා වර්ගීකරණය වෙනවා. මීට අමතරව ආයමත් මේ චේතනාව තවත් ආකාරයකට වර්ගීකරණය කරනවා පුණ්‍යාභි සංස්කාර කියලා. ඒ කියන්නේ පින් කරද්දී ඇතිවෙන දාන සීල භාවනා ආදී වශයෙන් පින් කරද්දී ඇතිවෙන සිත් හැටියට පුණ්‍යාභි සංස්කාර කියලා
තියෙනවා. ඊට අමතරව ඒ චේතනාවම ආයෙමත් පව් කරන සිත්වල ඇතිවෙන සිත් ඒ සිත් 12ක් තියෙනවා. ඒ සිත්වල ඇතිවෙන චේතනාව අපුඤ්ඤාභිසංස්කාර කියලා සඳහන් කරනවා. ඊට අමතරව පින්වත්නි මේ ආනෙන්ජාභිසංස්කාර කියලා තවත් විශේෂ සංස්කාරයක් මේ දෙකට වඩා හුවා දක්වලා තියෙනවා. ඇත්තට මේ ආනෙන්ජාභිසංස්කාර කියලා කියන්නේ භාවනා කරලා මේ අරූපාවචර කියලා ධ්‍යාන ලබන්න පුළුවන්. භාවනා කරගෙන යද්දී මුලදිම සාමාන්‍ය සමත භාවනා කරලා හරියම ආදි වශයෙන් කරන රූපාවචර ධ්‍යාන කියලා ඊට පස්සේ ඊට වඩා ප්‍රබල අරූපාවචර ධ්‍යාන කියලා ධ්‍යාන හතරක් තියෙනවා. මේ ධ්‍යාන හතර ලැබපුවාම මේ සිත් අකුසලයෙන් ඊටාම ඈත තමයි තියෙන්නේ. පංච නීවරණ ධර්ම කියලා තියෙනවා මේ භාවනා කරන්න යද්දී හිත කිලුටු කරන ධර්ම. මේ නීවරණ ධර්මයන් ඊටාම ඈත තියෙනවා කියන අර්ථයෙන් ආනෙන්ජාභිසංස්කාර කියලා තවත් මේ චේතනාව වර්ගීකරණය කරනවා. එතකොට මේ සංස්කාර කියන වචනේ එක් තේරුමක් තමයි මේක. කාය සංස්කාර, වාක් සංස්කාර, චිත්ත සංස්කාර කියලා ඒක එක ආකාරයකට මේ චේතනාවම වර්ගීකරණය වෙනවා. ඒ චේතනාවම පුඤ්ඤාභිසංස්කාර, අපුඤ්ඤාභිසංස්කාර සහ ආනෙන්ජාභිසංස්කාර කියලා තවත් ආකාරයකට වර්ගීකරණය කරනවා. ඉතින් තවත් මේ සංස්කාර ගැන තව විස්තරයක් තවත් ඉදිරියට තියෙනවා. ඊට අමතරව තවත් ඊටාම සුන්දර තේරුණුත් මේකට තියෙනවා. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ චිත්තේ ප්‍රභේද සියලුම දේ අධ්‍යයනය කරලා අවසන් කරන්න. ඉතින් දැනටත් මේ අපි මුලදිම සැලසුම් කරගත්තු විදිහට පැයක කාලය අවසන් වුණු නිසා අපි මෙතෙන් පටන් මේ ඉතුරු කොටස මේ සංස්කාරවල ඉතුරු වචනයන්ගේ ඉතුරු තේරුමුත් සාකච්ඡා කරමින් මේ සාකච්ඡාව ඊළඟ දවසේදී ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සංස්කාර කියන වචනයන්ගේ තේරුම් ගැන කතා කරාට පස්සේ ආයමත් චිත්තේ ප්‍රභේද මේ භූමි වශයෙන් තියෙනවා. භූමි හතරකට මේ භූමි ගැනත් පොඩ්ඩක් අපි සඳහන් කරනවා. ඒ සංස්කාර ඒ භූමි ගැනත් සාකච්ඡා කරලා ඊට පස්සේ තමයි අපි චිත්තය ගැන චිත්තය 89 සහ 121 ආකාරයට වශයෙන් දීර්ඝ ලෙස මේ සාකච්ඡාවේදී භාවිතා වෙන වචන භාවිතා කරමින් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැනට මේ සාකච්ඡාව අද දිනට අපි අවසන් කරලා ඊගාව දවසේ ඒ අවසන් කරපු තැන ඉඳන් නැවතත් ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් අද දින සාකච්ඡාව අපි මෙතනින් අවසන් කරනවා. සහභාගී වුණු සියලුම පින්නතුන්ටත් නන්නයුරුවෙන් ආධාර කරපු දායකත්වයේ දක්වපු සියලුම දෙනාටත් හදපිරි පුණ්‍යානුමෝදනාව සිදු කරමින් අද දින අපි මේ සාකච්ඡාව අවසන් කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.